හරි දරුවනේ අපි බලමු කොහොමද මේකට මෙතන අපි අද දවසේ මම හිතන්නේ මම ගිය සතියේ ඔයගලන්ට හෝම්වර්ක් එකක් දුන්නා. ඒ ටික කම්ප්ලීට් කරලා අර මේ ක්වෙස්චන්ස් ටියුට් එකේ ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලියන විදිහත් අපි බලමු. මම හිතන්නේ මම ඔයගලන්ට එක ප්‍රශ්නයකට උත්තර ලියන විදිහ කියලා දුන්නේ. අපි ඉතුරු ප්‍රශ්නට උත්තර ලියන විදිහත් බලමු කොහොමද කරන්න කියලා තනියම. දැන්නවත් කරලා නම් තියෙන්නේ ඒකට උත්තර ලියලා නම් තියෙන්නේ මට ඒවට ප්‍රශ්න නැහැ. එහෙනම් බලමු දරුවනේ මම හිතුවා දැන් ඔක්කොම ළමයි ඇවිල්ලා ඉන්නවා. ඒකින්ද මම නැවතත් කියන්න කැමතියි. අපි අද තමයි බොහෝ දුරට ඔන්ලයින් කරන අවසාන පන්තිය ලබන සතියේ සිට ෆිසිකල් ක්ලාසස් එහෙම නැත්නම් PGR එකේ පන්ති ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ලබන සතියේදී ඉරිදා 10ට PGR ආයතනයට පැමිණෙන්නට ඕනේ. ඔය සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න පුළුවන්. එන්න අපහසුකමක් ඒ වගේ තියෙනවා නම් මට කියන්නට පුළුවන්. එහෙම වුණොත් එක ළමෙක්ට හරි එන්න අපහසු නම් අපි ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යමු. නැත්නම් අපිට ෆිසිකල් ක්ලාසස් කරන්නට පුළුවන්. ඉතින් ෆිසිකල් ක්ලාසස් වල තියෙන එකම ගැටලුව තමයි පුතේ මොකක්ද තියෙන ගැටලුව? එකම ගැටලුව තමයි ඔයගොල්ලෝ එක දවසක් හරි ක්ලාස් එකට ආවේ නැත්නම් දැන් මේ ඔන්ලයින් වල නම් එක දවසක් හරි ආවේ නැත්නම් ඔයගොල්ලන්ට රෙකෝඩින් එක තියෙනවා බලන්න නේද? ෆිසිකල් ක්ලාසස් වල මේ එක දවසක් හරි ආවේ නැත්නම් රෙකෝඩින් එකක් නැහැ බලන්නට. අන්න ඒකින්ද එතනදී ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද පැමිණීම අනිවාර්ය වෙනවා දරුවනේ අපි ෆිසිකල් ක්ලාසස් කරනවා නම්. ඉතින් ඔන්න ඔය ගැටලුව තියෙනවා. මම පන්තිය රෙකෝඩ් කරන්න බලනවා. ඒ කියන්නේ මේ මාසේ බෑ. මේ නොවැම්බර් වල නම් බෑ. නමුත් දෙසැම්බර් මාසයේ වෙනකොට අවශ්‍ය කරන ඔක්කොම මේ දේවල් ටික ලෑස්ති කරන ගන්නවා අපේ ෆිසිකල් ක්ලාස් එකත් රෙකෝඩ් කරන්නට. නමුත් එතකන් රෙකෝඩ් කරන්නට බෑ. ඒ කියන්නේ නොවැම්බර් මාසයේ වගේ රෙකෝඩ් කරන්නට වෙන්නේ නැහැ. ඒකින්ද මේ මාසේ එන්න බැරි වුණොත් ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකින්ද එන්න ෆුල් ට්‍රයි එක දෙන්නට ඕන. එනකොට මාස් දාගෙන ඒ ඔක්කොම කරගෙන එන්න. දැන් මෙහෙමයි පුරුද්දට 10ට ඔන්ලයින් WhatsApp බලන්න එපා ලින්ක් එක. ලබන ඉරිදා 10ට PGR එකට ඇවිල්ලා ඉන්නට ඕනේ. ඉතින් බලමු. කට්ටිය ඔන්ලයින් දිගටම කරන්න කැමති නම් ඒකත් ඉතින් මට කියන්න අපි එහෙමත් ඔන්ලයින් කරමු. මම දන්නවා ඉතින් ෆිසිකල් ක්ලාසස් වලට කැමතිුත් ඉන්නවා කට්ටිය. අපි බලමු. එහෙනම් මම ඔයගලන්ට හෝම්වර්ක් එකක් දුන්නා. මට එක ළමෙක් කරලා එවලා තියෙනවා. එක ළමෙක් කරලා එවලා තියෙනවා. ඉතින් අනිත් ළමයින්ටත් කරන්න අවස්ථාවක් තියෙනවා. අනිත් ළමයින්ට පුළුවන් නම් ඒක ඉක්මනට එවන්නට ඕනේ. එහෙනම් බලමු දරුවනේ කොහොමද මෙතනදී අපේ කරගන්නේ කියලා මම හෝම්වර්ක් එක කරගන්නේ කොහොමද කියන එක බලමු. දැන් මේකේ සොෆ්ට් වලින් හදාගත්ත ප්‍රකාශනයක් තියෙනවා, පොස් වලින් හදාගත්ත ප්‍රකාශනයක් තියෙනවා. ඉතින් සොෆ්ට් වලින් හදාගත්ත ප්‍රකාශනය, පොස් වලින් හදාගත්ත ප්‍රකාශනය ඔක වෙන වෙනම ගන්නට ඕන. මම මුලින්ම කිව්වේ මෙතනදී simplify using rules of boolean algebra. simplify using rules of boolean algebra කියන්නේ පුතේ සොෆ්ට් එක වෙනම simplify කරන්න ඕන, පොස් එක වෙනම simplify කරන්න ඕන. අපි k map වලින් සුළු කරානේ. ඉතින් k map වලින් සුළු කරලා විතරක් මදි දැන්. සොෆ්ට් එකේ පොස් එකයි වෙනම simplify කරන්නත් අවශ්‍යයි. අපි එහෙනම් බලමු මේ rules පාවිච්චි කරලා කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා. මුලින්ම C කොටසට උත්තරේ අපි බලමු. සොෆ්ට් එක C කොටසට උත්තරේ බලමු. සොෆ්ට් එකෙන් සොෆ්ට් පොස් වෙනම simplify කරලා එවන්නට ඕනේ. C කොටසට උත්තරේ සොෆ්ට් එකෙන් අපි බලමු. simplification එක අමතක කරන්නත් බෑ. හොඳේ ඒකත් මතක තියාගෙන ඉන්නට ඕන. විභාගයේදී ඔයවත් අහන්නට පුළුවන්. බලමු. මේ කොහොමද කරගන්නේ කියලා දැන් simplification එකක් තියෙන්නේ. එහෙම නැත්නම් සුළු කිරීමක් තියෙන්නේ. බලමු කරගන්න පුළුවන්ද කියලා. දැන් සුළු කිරීම වලදී මම ඔයගලන්ට කිව්වා නේද පුතේ මොකක්ද කරන්න තියෙන්නේ? අපි පොදු පද ටික ඉවතර ගන්නට ඕනේ. පොදු පද දෙකක් තියෙනවා නම් ඒ දෙක ඉවතර ගන්න ඕන හැමතිස්සෙම ඔය විදිහට යන්නේ.
මේ විදිහට අකුරු තුනක් තියෙනවා නම් පළවෙනි අවස්ථාවේදී මුලින්ම කරන්නේ පොදු පද තුනක් තිබෙනවා ඒ විතර ගන්නට ඕන. දැන් පළවෙනි එකේදී S bar පොදු වෙනවා. ඊට පස්සේ TT bar වෙලා WW bar වෙලා. ඒකින්ද මේක හරියන්නේ නැහැ. ඉතින් පළවෙනි එකත් එක්ක පොදු වෙන මුකුත් නැහැ. අපි එහෙමනම් දෙවෙනි එකත් එක්ක පොදු පද මොනවාරි තියෙනවද කියලා බලමු. S bar තියෙනවා දෙකෙම W තියෙනවා දෙකෙම නේද? ඉතින් පොදු පද දෙකක් තියෙනවා. ඉතින් අපි දන්නවා දැන් මේ දෙක හරියනවායි කියලා. එහෙනම් දැන් ඊළඟ එකට අපි බලමු. ඊළඟ මේකත් එක්ක පරීක්ෂා කරලා බලන්නට වෙන්නේ S bar S වෙලා T bar වෙලා W bar W වෙලා. එතකොට මේක හරියන්නේ නැහැ එකක්වත්. මේකයි බලමු. S bar S වෙලා TT මයි W bar W වෙලා. ඉතින් ඒක හරියන්නේත් නැහැ. ඉතින් පොදු පදයක් විතරක් තිබ්බට මදි. අඩුම තරමේ පළවෙනි අවස්ථාවේදී පුතේ පොදු පද දෙකක්වත් තියෙන්නට ඕන. ඉතින් එතකොට අපිට ගන්නට පුළුවන් දරුවනේ මේකට පොදු පදයක් නැහැ දැනට. ඒකින්ද ඒක අපි එහෙමම තියමු. මෙතන පුතේ පොදු පද තියෙනවා නේද? S එකයි W එකයි අපිට ගන්නට පුළුවන් පොදු පද විදියට. ඉතින් ඔන්න ඔය විදියට අපිට ওই දෙකේ විතර අරගෙන වැඩේ කරගෙන යන්නට පුළුවන්. අපි එහෙනම් බලමු. මුලින්ම මේ දෙක ළඟට අපි ගමු. සුළු කළ යුතු මෙන්න මේ පද දෙක ළඟට ගමු අපි. මොකද පොදු පද තියෙන ඒවා ටික ළඟට ගත්තම අපිට ලේසි. පොදු නොවන එකක් තියෙනවා නම් ඒක ඈතට අරගෙන තියාගමු. මේකනේ තියෙන්නේ දැන්. එතකොට අවසානයේදී තියෙනවා එකක් මෙන්න මේක. අන්න ඔය විදිහට එන්නේ. ඉතින් මම මෙතනදී මොකද කරේ? මේ පොදු වෙන පද ටික ළඟට ගත්තා. පොදු පද ඉවතර කත හැකි ඒවා ටික ළඟට ගත්තා. අනික් පදේ දුරස්ව ලිව්වා. ඉතින් ඕක ලියනකොට පොඩ්ඩක් පරිස්සමෙන් ලියන්නට ඕන. බාර් එහෙම හලා ගන්නට එපා. බාර් ටිකේ වහලා ගත්තොත් කෙල වෙලාම යනවා. අන්න ඒකින්ද ඉතින් ගානට ඒක පොදු පද ටික ගානට සෙට් වෙන විදිහට තියා ගන්නට අවශ්‍යයි. මයිතරවතර එකක් ගැටලුවක් නැතුව ඇති කියලා. මොකද මට දැනට එක ළමෙක් උත්තරයක් එවලා තියෙනවා. අනික් ළමයින්ගේ උත්තර නැහැ. උත්තර එවන්න පුළුවන් නම් එවන්න කරලා නම් තියෙන්නේ එවන්න ඕනෝනේ. හරි ඊළඟ එක බලමු. මෙතනදී දරුවනේ දැන් මේ පොදු පද දෙක අපිට ඉවතර ගන්නට පුළුවන්. මෙතන S bar තියෙනවා W තියෙනවානේ පොදු පද දෙක නේද? ඉතින් S bar එකයි මුලින්ම S bar එක ඉවතර ගත්තා. S bar එක ඉවතර ගත්තම ඩොට් එකක් තියෙනවා නේද පුතේ? ඉතින් ඩොට් එකත් ඉවතර ගමු අපි. ඩොට් එක ඉවතර ගත්තට පස්සේ ඊළඟට තියෙන්නේ W එක. W එකත් ඉවතර ගමු අපි. ඊට පස්සේ තියෙනවා W එකත් ඉවතර ගත්තට පස්සේ ඩොට් එකක් තියෙනවා. ඒකත් ඉවතර ගත්තා. ඊට පස්සේ වරහන් තුල ඉතුරු ටික අපිට ලියාගෙන යන්නට පුළුවන්. වරහන් තුල අපිට ඉතුරු ටික ලියාගෙන යන්නට පුළුවන්. අපි බලමු T bar T අපිට T bar T එක අපිට මේ වරහන් තුල ලියන්නට පුළුවන්. මෙතනදී අපි ඒක බලමු. මෙතන T bar T එක අපි ගන්නවා පොදු පද විදිහට. ඊළඟ එකෙත් එහෙමමයි. මෙතන දාන ඊළඟට තියෙනවා S එක පොදු පදයක් තියෙනවා. S පොදු පදේ ඊළඟට ඩොට්
දෙකටම තියෙන පද ටික අපිට ගන්නට තියෙන්නේ. ඊළඟට අපිට ගන්න පුළුවන් w ඊළඟට dot. ඉතින් ඔතනත් පොදු පදයක් තියෙනවා මොකක්ද ඒ t ධන මේ පොදු නොවන පද t bar ධන t ඒකත් ඉවතර ගමු. මොන විදිය අවසානයේදී තියෙන ප්‍රකාශනය ඒ විදියටම ලියන්නයි තියෙන්නේ. මුළු ප්‍රකාශනය මම ඔය අරන් තියෙන්නේ සුළු කරලා ඔයගලන්ට පේනවා. ඉතින් ක්‍රමානුකූලව ගත්තේ මුළු ප්‍රකාශනයම සුළු කරලා වරහන් ඉවත් කරනවායි කියලා අපි පොදු පද ඉවත ගන්නවායි කියලා කියන්නේ. ඉතින් මෙතනදී මෙන්න මේක අරගෙන තියෙන්නේ දරුවනේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාලා. ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාලා තමයි ඔය විදිහට අරන් තියෙන්නේ. ඔතන නිකන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. පොදු පද ඉවතර ගන්න. ඒක හැමතිස්සෙම ඔක ඔය ආකාරයෙන් ගන්න. පොදු පද ඉවතර ගන්න. ඊළඟ එක බලමු. ඊළඟට තියෙන්නේ දරුවනේ මෙතනදී දාන්න පුළුවන් නීතිය මොකද්ද පුතේ? මෙතනට දාන්න පුළුවන් නීතිය කාටද කියන්න පුළුවන්? කවුද ඉන්නේ කාටද කියන්න පුළුවන්? මෙන්න මෙතන මේ වරහන් තුල තියෙන එකට දාන්න පුළුවන් නීතිය මොකක්ද? ගිම්මානි උත්තරය හරි. කම්ප්ලිමන්ට් ලෝ එක අපිට දාන්නට පුළුවන්. කම්ප්ලිමන්ට් ලෝ එක දාන්නට පුළුවන්. මෙතන මේ AB මේ තියෙන ස්ථාන මාරු කරනකොට අපිට පුළුවන් කමියුටේටිව් ලෝ එක දාන්න. එතකොට මෙන්න මේ ප්‍රකාශනය අපි ගත්තේ කමියුටේටිව් ලෝ එක පාවිච්චි කරලා. කමියුට් කරනවා කියන්නේ මොකද්ද පුතේ? මේ එහෙට මෙහෙට ගමන් ගන්නවා කියන එක. ඉතින් කමියුටේටිව් කියන්නේ ඔය ප්‍රවාහනය කරන අපි ප්‍රකාශන ඒක තැනක ඉඳලා තව තැනකට ප්‍රවාහනය කරලා තිනවා. ඒක කමියුටේටිව් ලෝ කියලා කියන්නේ. ඉතින් දැන් මෙතනදී මෙන්න මේකට අපිට ගන්නට පුළුවන් පුතේ මෙන්න මේ වරහන් තුල තියෙන දේවල් වල අපිට ගන්නට පුළුවන් කම්ප්ලිමන්ට් ලෝ එක. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනකොට ප්‍රතිලෝම න්‍යාය කියලා. ඉතින් ප්‍රතිලෝම න්‍යාය ගන්නට පුළුවන්. ප්‍රතිලෝම න්‍යාය දාපුවාම මේකට කම්ප්ලිමන්ට් ලෝ එක ඇප්ලයි කරපුවාම කීය දෙන්නේ කාටද කියන්න පුළුවන්? t ධන t bar ධන t කියන්නේ කීයද? ආන්සර් එක මොකද්ද? කාටද කියන්න පුළුවන්? ඔව් කට්ටියගේම උත්තර හරි. මේකට එන්නේ 1 කියන පිළිතුර. ඊළඟ එක බලමු. ඉතින් මෙතනට තියෙන්නේ කම්ප්ලිමන්ට් ලෝ එක දාපුවාම මේ විදිහ තමයි මේ තියෙන්නේ. පැහැදිලි නේද? ඊළඟට මෙන්න මෙතනට දාන්න පුළුවන් මොන නීතියද? මෙතනට දාන්න පුළුවන් නීතිය මොකද්ද? කාටද කියන්න පුළුවන්? නීති ටික බලන්න. ටියුට් එකේ ඔක්කොම තියෙනවා. ඔව්. ඖෂධි හරියට හරි. ඩෙන්ටිටි ලෝ එක දාන්න පුළුවන්. ඩෙන්ටිටි ලෝ එක දාපුවම පුතේ මෙතන අපිට ලැබෙනවා ඕනෑම සංඛ්‍යාවක් එකත් සමග ගුණ කරපුවම එම සංඛ්‍යාවමයි ලැබෙන්නේ. ඉතින් මෙතනදී මොන ආකාරයෙන් ලැබෙනවා? මෙතන අපිට ලැබෙනවා SW. මේක එහෙමමයි. මෙතන වෙනසක් නැහැ. මේක එහෙමමයි. ඔව් එහෙමමයි තියෙන්නේ. ඉතින් මෙතන අපිට පුළුවන් ඩෙන්ටිටි ලෝ. ළමයි දෙන්නගේ උත්තර හරි. ඖෂධියන් කමිදු උත්තර හරි. very good. ඊළඟ එකට මෙතනින් අපිට පුළුවන් දරුවනේ ගන්නට එකක්. මොකද්ද? W පොදු පදේ ඉවතර ගන්නට පුළුවන්. දැන් ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාලා අපෝ W පොදු පදේ ඉවතර ගන්නට පුළුවන්. මෙතනින්
එහෙනම් බලමු w පොදු පදේ විතර ගත්තාම පුතේ w පොදු පදේ මම මෙතනින් ඉවත් කරගෙන මෙතන ලියා ගන්නවා. ඉවත් කරගත්තාම මෙතන ඩොට් එක එන්නේ. ඩොට් එකත් මෙතනින් දා ගන්නවා. ඊට පස්සේ පොදු නොවන පද ටික මොනවද කරන්නේ පුතේ වරහන් සහිතව මෙතනින් ලියා ගන්න. ඊට පස්සේ ඉතුරු එක මෙතනින් දා. අන්න පොදු පද අපි ඉවත් කරා. මේක අපි ගත්තේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක දාලා. ඊට පස්සේ නැවතත් අපිට පුළුවන් කම්ප්ලිමන්ට් ලෝ එක දාන්න. කම්ප්ලිමන්ට් ලෝ එක දාපුවම අපිට මෙතන ලැබෙනවා S bar ධන S වෙනුවට අපිට ලැබෙනවා පුතේ මොකද්ද? එක කියනාගේ කම්ප්ලිමන්ට් ලෝ එක. ඊළඟට නැවතත් ඩෙන්ටිටි ලෝ එක දාලා මේක W මේ එක අයින් කරලා W එක විතරක් තියා ගන්නට පුළුවන්. ඩෙන්ටිටි ලෝ එක දාලා W එක විතරක් තියා ගන්නට පුළුවන්. හරි ඊළඟට කියන්න පුතේ ඊළඟට ගන්න ඕන නීතිය මොකද්ද? කාටද කියන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් නීතිය මොකද්ද? දැන් මෙතනත් අපිට නීතියක් ආදේශ කරන්නට පුළුවන්. මොකද්ද ගන්න පුළුවන් නීතිය? මතක තියාගන්න මෙතන තනි පදයක් තියෙනවා එහා පැත්තේ විරුද්ධ පදයක් තියෙනවා. මම ඔක නැවත නැවත කියන්නේ නැති. ඔව් ඖෂධිය හරියටම හරි රිඩන්ඩන්සි ලෝ ගිම්මානි හරි උත්තරේ. රිඩන්ඩන්සි ලෝ එක අපිට ගන්නට පුළුවන්. well done. very good. රිඩන්ඩන්සි ලෝ එක ඇප්ලයි කරපුවාම මොකක්ද එන උත්තරේ කාටද කියන්නේ? මේකට රිඩන්ඩන්සි ලෝ එහෙම නැත්නම් සමතිරික්තතා න්‍යාය දාපුවාම මොකක්ද එන උත්තරේ කාටද කියන්නේ? මේක රිඩන්ඩන්සි ලෝ එක දාපුවම බලමු දේ. මේක රිඩන්ඩන්සි ලෝ එක දාපුවම මොකද වෙන්නේ? මම ඔයගලන්ට කිව්වේ මොකද්ද? තනි පදේ තියෙනවා. තනි පදේ මොකද්ද? W. W වල විරුද්ධ පදේ මොකද්ද පුතේ? W bar. ඕක අපි ඉවත් කරනවා. ඊට පස්සේ ගණිත කර්මයන් දෙකක් ඉතිරි වෙනවා. මොකද්ද? ප්ලස් එකයි ඩොට් එකයි. ඕකෙන් ප්‍රයොරිටි වැඩිම ප්‍රමුඛතාව වැඩිම බලයෙන් වැඩිම ගණිත කර්මය මොකද්ද? ඩොට් එක. ඒක ඉවත් කරනවා. එතකොට අපිට ගන්න ලැබෙනවා W ධන S bar dot t. ඉතින් ඕක තමයි උත්තරේ එන්න ඕන සොප් එක සුළු කරපුවාම. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ප්‍රශ්න මොන හරි තිබේ නම් කියන්නට පුළුවන්. මුකුත් ප්‍රශ්නයක් නැත්නම් ඕක සොප් එකෙන් කරලා තියෙන්නේ. මේක ලියා ගන්නට පුළුවන්. දැන් මම නොවේ විභාගෙට ලියන්නේ. මම ඔය විභාගෙ ලිව්වේ අම්බේ 2007 right. ඉතින් ඕගලන්ගේ වාරය ඕගලන්ට කරන්න තියෙනවා පුතේ පොස් එකෙන් බොහොම පොඩි ප්‍රකාශනයක් තියෙන්නේ. ඕක කරන්න පුළුවන් ඕක. පොස් එකෙන් මේ C ප්‍රශ්නෙට උත්තරේ ගන්නට අවශ්‍යයි. පොස් එක සුළු කරලා එවන්නට ඕනේ. මේක ලියා ගන්න. පොස් එක සුළු කරා ෆොටෝ එකක් ගැව්වා එව්වා. කරන් බලන්න. හරි දරුවනේ බලමු මේක ගැන බලමු. දැන් මේ තා ප්‍රශ්න කීපයක් කරන්න තියෙනවා. මේක මැලි ගලින්නත් බෑ. right. මේක පොස් ප්‍රකාශනයක්. පොස් ප්‍රකාශනයක තමයි පුතේ තියෙන ලොකුම ගැටලුව තියෙන්නේ. අපි හරියට කරේ නැත්නම් සුළු කරන පියවර වලට ලකුණු හම්බ වෙන්නේ. මෙතනදී බලමු දරුවනේ මෙච්චර කරන් තියෙන මේක අර ලොකුවට අමාරු කාරණාවක් නෙමෙයි. හැබැයි හරියට වරහන් මේ සංකල්පයන් ටික ඔලුවට ගත්තොත් මේක ලේසියි.
මෙතනදී පොදු පද තියෙනවා දැක්ක ගාම t එකයි w එකයි පොදු පදයක් විදිහට අපිට ගන්නට පුළුවන් දැක්ක ගාම මේ පොදු පදේ සෙට් වෙනවා. එහෙනම් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මෙතනදී මම t පොදු පදේ ඉවතර ගන්නවා. t පොදු පදේ ඉවතර ගත්තාම පුතේ අපිට සෙට් වෙනවා ධන ලකුණු තියෙනවා නේද? ධන ලකුණු තියෙනවා. ඊළඟට පොදු පදේ තියෙන්නේ w. w පොදු පදේ තියෙනවා. ඊට පස්සේ දරුවනේ w පොදු පදේ ඉවතර ගත්තට පස්සේ තව එකක් තියෙනවා ගණිත කර්මය මොකද ධන. දැන් මේකනේ අවසාන ගණිත අවසාන එක නේද? w තමයි අවසාන පොදු පදේ. දැන් t එක w එක අපි ගත්තේ මොනවලින්ද පුතේ? අපි ගත්තේ වරහන් තුලින්. ඒකින්ද මේක වරහන් තුලම දර්ශනය කරන්න ඕන. මේක වරහන් තුලම දක්වන්නට ඕන. නැත්නම් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මෙතනදී කොටු වරහනක් දා ගන්නට. කොටු වරහනක් දාලා dot ගුණ කිරීම තව එක වරහනක් දාලා s එකයි s බාර එකයි දාන්න. sorry dot නෙවෙයි. වරහන් දාලා මෙතන තියෙන ධන ලකුණු අන්න ඕක තමයි මෙතනට එන්න ඕන. මෙතන තියෙන ධන ලකුණු උතන්ට දැම්මා. ඊට පස්සේ අපිට පුළුවන් වරහනක් දාලා ඉතුරු ටික ලියා ගන්නට මොනවද ඉතුරු ටික එන්නේ s එකයි s බාර එකයි. s එකට පස්සේ මොකක්ද දාන්නේ ඩොට් එක ඊළඟට s බාර් මොන ආකාරයෙන් ඉන්නේ වරහන් වැවුවා කොටුව අන්න ඔය විදිහට ඔක කරන්න තියෙන ඉතින් ඔතනට වෙනකම් මොන හරි ගැටලුවක් තියෙනවද දැන් අහන්න ඊළඟට අපිට පුළුවන් මෙතන තියෙන distributive law ඊළඟට මෙතන අපිට පුළුවන් දැන් මෙන්න මෙතනට අපිට නීතියක් දාන්නට පුළුවන් මම මේ රතු පාටින් highlight කරලා තියෙන කැලලට නීතියක් දාන්නට පුළුවන් මෙතන දාන්න පුළුවන් නීතිය මොකක්ද මේ highlight කරලා තියෙන කොටසට රතු පාටින් දාන්න පුළුවන් නීතිය මොකක්ද කාටද කියන්නේ කම්ප්ලිමන්ට් ලෝ එක දාන්න පුළුවන් කම්ප්ලිමන්ට් ලෝ එක දාපුවම මෙතනට එන්නේ මොකක්ද උත්තරේ ඒකද බිඳුව දෙන්න ඕන s bar උත්තරේ ඒකද බිඳුව බිඳුව උත්තරේ හරි බිඳුව එන්නේ තාමත් කොටු වරහන් ඉවත් කරන්න අපිට බෑ කම්ප්ලිමන්ට් ලෝ එක එන්නේ ඊට පස්සේ අපිට පුළුවන් ඕනෑම සංඛ්‍යාවක් බිඳුවත් එක්ක එකතු කරපුවාම එම සංඛ්‍යාවම ලැබෙන්නේ අපිට බිඳුව ඉවත් කරන්නට පුළුවන් බිඳුව ඉවත් කරනකොට පුතේ දා ගන්නට ඕන ඩෙන්ටිටි ලෝ එක ඔක ආකාරයෙන් ලියා ගන්න පුළුවන් බිඳුව ඉවත් කරයි කියන්නේ අපිට පුළුවන් කොටු වරහනුත් ඉවත් කරන්නට කොටු වරහන් දාන එක තව තේරුමක් නෑ දැන් බිඳුවත් අයින් කරලා තියෙන ඉඳලා ඒකට මෙතන එන්නේ ඩෙන්ටිටි ලෝ ආකාරයට එන්නේ මම හිතනවා ගැටලුවක් නැතුව ඇති කියලා මොනාරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. තාමත් වැඩේ ඉවර නෑ අපිට W ඉවතර ගන්නට පුළුවන්. දැන් මේ වරහන් දාන කතන්දරේ ඒ ඔක්කොම හරියට තියෙන්න ඕන දරුවනේ. හොඳේ. මේ සෑම පියවරක්ම හරියට තියෙන්න ඕන නැත්නම් මට මෙහෙම පියවර උගලන්ට වෙන වෙනම උගන්වන්න අවශ්‍ය නෑ. මේවා උගන්වන්නේ මේ සෑම පියවරක්ම මේ විදිහට තියෙන්න ඕන ඉඳයි. එතකොට ඔයගලන්ට මේ පසු කාලින වුණත් බලනකොට බලන්න පුළුවන් මේ ලෝ එක දාපු විදිහට මේක මෙහෙම ඇවිල්ලා තියෙන්නේ කියන එක. හිතා ගන්නට පුළුවන්. බලමු. දැන් මෙතන පොදු පදයක් තියෙනවා. ওই පොදු පදය අපිට විතර ගන්නට පුළුවන්. මොකද්ද පොදු පදයේ w? පොදු පදයේ විතර ගන්නට පුළුවන්. w පොදු පදයේ විතර ගත්තට පස්සේ මෙතන ඉතිරි වෙනවා දාන. දාන ඉතිරි වෙනවා කියන්නේ පුතේ මෙතන අපිට දා ගන්න වෙනවා කොටු වරහණක්. ඊට පස්සේ වරහන් තුල තමයි ඉතිරි ටික දා ගන්නට වෙන්නේ. මෙතන අතරම කොටු වරහන් නෙමෙයි ඕන සංගල වරහනක් දාන්නට වෙන්නේ. මෙතන කොටු වරහන් තුල ඉතුරු ටික දා ගන්නට ඕන. පළවෙනි කියනවා t dot ඊළඟට s bar ධන t bar වරහන් තුල තියෙන්නේ ඒක අපි වරහන් තුලම සටහන් කරගත යුතුයි. කොටු වරහන් වගේ සංගල වරහන් වගේ. ඔය ආකාරයට එනවා. ඉතින් ඔහොම තිබෙන උත්තර හරියටම
ඔන්න ආකාරයට තියෙනවා. මෙතන වරහන් දාලා නම් තියෙනවා ලස්සනට. මෙතන සංගල වරහන් අපිට දාන්න පුළුවන්. රවුම් වරහන්, කොටු වරහන්, සංගල වරහන් ඔය විදිහට යන්නේ. මෙතන ඇත්තටම සංගල වරහනක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තා ප්‍රකාශන නැති හින්දා. නමුත් ඔයගලන්ට ඒක පුරුදු වෙන්නත් එක්ක උතන්ට සංගල වරහනක් දාලා තියන්නත් පුළුවන් ඒ කාණ්ඩගත කරගන්න. ඉතින් මේ අරන් තියෙන දරුවනේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක. හරි. මට එහෙනම් කියන්න බලන්න. මෙන්න මෙතන දාන්න පුළුවන් නීතිය මොකද්ද? කාටද කියන්න පුළුවන්? මෙතන දාන්න පුළුවන් නීතිය මොකක්ද? මෙතන දාන්න පුළුවන් නීතිය මොකක්ද? කවුද ඉන්නේ? රිඩන්ඩන්සි ලෝ එකකින් මහානේ උත්තරේ හරි. රිඩන්ඩන්සි ලෝ එක දාන්නට පුළුවන්. රිඩන්ඩන්සි ලෝ එක දාපුවාම මොකද වෙන්නේ කියලා බලමු. තනි පදයේ තනි අකුර එම්මම තියෙනවා t. ඒකේ විරුද්ධ පදය අයින් වෙනවා. t බාර් අයින් වෙනවා. ඊට පස්සේ ගණිත කර්මයන් දෙකක් තියෙනවා. ගුණ කිරීමයි ධන ලකුණයි. මොකක්ද ඕකෙන් අයින් කරන්නේ? ගුණ කිරීමද ධන ලකුණද අයින් කරන්න ඕන? මොකක්ද ඕකෙන් අයින් කරන්න ඕන? ගුණ කිරීමද ධන ලකුණද? ඔව්. ඔතනින් අයින් කරන්නට ඕන නෑ ධන ලකුණ අයින් කරන්න වෙන්නේ. ධන මොකද ධන ලකුණ තමයි පුතේ දැන් බලයෙන් වැඩි. ඇයි ඒකට හේතුව ධන ලකුණ තමයි වරහන් තුල තියෙන්නේ. වරහන් තුල තියෙන එක අයින් කරන්න ඕන. වරහන් නැත්තම් ගුණ කිරීම වරහන් තිබ්බොත් ධන ලකුණ. ඔය විදිහට. එතකොට අපිට පුළුවන් මෙතනදී මේ තනි අකුරක් තියෙනකොට වරහන් අවශ්‍ය නැහැ අත්‍තරම. ඒ වරහන් ඉවත් කරා. මෙතනින් වරහන් ඉවත් කරයි කියන්නේ මේ කොටු වරහන් ටික අපිට දැන් රවුම් වරහන් බවට පත් කරන්නට පුළුවන්. එතන මෙතන සංගල වරහන් දැන් ඉවත් කරන්න පුළුවන්. අන්න උත්තරේ මේක අපි අරන් තියෙන්නේ රිඩන්ඩන්සි ලෝ එක පාවිච්චි කරලා. ඉතින් ඔය ආකාරයෙන් තමයි යන්නේ. ඔකේ තියෙන අඩුපාඩු ටික හදා ගන්න කොටු වරහන් රවුම් වරහන් ඒවා හරියට දා ගන්නට ඕනි. ඔක හදාගෙන ඉන්නාට පස්සේ අත උස්සන්නට පුළුවන්. හරි දරුවනේ බලන්න මේක මේක හරි ගැසලා ඉවරයි නේද? ලියලා ඉවරයි. ගැටලුවක් නැහැ ලියා ගන්න ඕන නම් කියන්න. මම මේ ගෲප් එකට දාන්නම් කොහොමදත් කියලා. හරි එහෙනම් ඉතින් ඔන්න ආකාරයෙන් තමයි ඔක තියෙන්නේ. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා නේද? G. Draw a logic circuit for the simplified Boolean expressions using minimum number of NAND gates only. NAND gates වලින් කරන්න කියලා කියනවා. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේ සුළු කරපු ප්‍රකාශනයන් දෙකම සමාන නේද පුතේ? W ධන S bar T W ධන S bar T සුළු කරගත්ත ප්‍රකාශනයන් දෙකම සමානයි. ඉතින් දෙකෙන් එකකට ඔයගලන්ට හදා ගන්නට පුළුවන්. අපි shop එකෙන් සුළු කරගත්තා, POS එකෙන් සුළු කරගත්තා දෙකම සමානයි. කලින් එකේ K-map එකේ විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. නමුත් K-map එකේද අතරම ওই පිළිතුරු දෙක සමානයි පුතේ. අපි ඒක හරියට හිතුවොත් K-map එකේ එකක් මෙහෙම නේ ආවේ. එකක් මේ විදිහට නාවේ. ඉතින් මෙතනින් පුතේ පොදු පදේ ඉවතර ගන්න. පොදු පදේ මොකද? W.
W ඉවතර ගත්තාම ධන ලකුණු ඉතිරි වෙනවා ධන. ඊට පස්සේ ඒකත් ඉවතර ගත්තාම ඉතිරි වෙන්නේ මොනවද? T dot s bar ඉතිරි වෙන්නේ. ඉතින් කොහොමත් ලැබෙන්නේ අර උත්තරේම තමයි W ධන T dot s bar. පොස් එකකින් ගියත් ඔය උත්තරේ ලැබෙන්නේ, සොප් එකකින් ගියත් ඔය උත්තරේ ලැබෙන්නේ. උත්තර දෙකම මෙතනදී සමාන වෙනවා. ඒකින්ද ඔයගලන්ට කැමති එකකට විතරක් හැදුවා නම් ඇති, සොප් එකට හෝ පොස් එකට දෙකම සමානයි කියන්නේ. right ඉතින් මම මෙන්න මේක ගන්නම්. මේ ප්‍රකාශනයෙන් අපි බලමු පළවෙනියටම NAND gates වලින් draw a logic circuit for the simplified boolean expression using minimum number of NAND gates only. NAND gates වලින් මේක කරන්න කියලා කියන්නේ. ඉතින් අපි එහෙමනම් පළවෙනි එක බලමු G. G එකට උත්තරේ using NAND gates only. දැන් මේක බැලුමට අපිට පේන්නේ නැති වුණාට මේක ඇත්තටම සොප් එකක් තියෙන්නේ. මෙතන ඩොට් එක තියෙන්නේ. මේක සොප් එකක්. ඉතින් මෙහෙම වරහන් තිබ්බනම් එතන ඔය විදියට වරහන් තිබ්බනම් ඕක ඇත්තටම පොස් එකක් වෙනවා. නමුත් වරහන් නොමැති කල මේක සොප් එකක් බාටපත් වෙලා තියෙනවා. මෙතන මේ ඩොට් එකක් තියෙන හින්දා. අපි එහෙනම් බලමු ඕකට කොහොමද කරගන්න, ඕක කොහොමද හදාගන්න පුළුවන් කියලා පුතේ. ඕකට අපිට අර ඩබල් කම්ප්ලිමන්ට් ලෝ එක දාලා අපිට හදාගන්නට පුළුවන්. W ධන s bar dot t නේ තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකට ඩබල් කම්ප්ලිමන්ට් ලෝ එක දාගන්නට. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා ද්වි ප්‍රතිලෝම න්‍යාය දාන්න. මොකද මිනිමම් නම්බර් ඔෆ් NAND gates වලින් කරන්න කියලානේ ඔක කියන්නේ. අපිට පුළුවන් W මෙතනින් මේක වෙන් වෙනවා. වෙන් වුණාම මෙතන ඩොට් එකක් එන්නේ. අර වෙන් වෙන බාර් එක මෙතනට යනවා. ඊළඟට s bar dot t බාර් එකක් මෙතනට එනවා. ලොකු බාර් එක එහෙමම තියෙනවා. ඉතින් ටක් ගාලා අපිට දැන් මේක හදා ගන්නට පුළුවන්. ලියනකොට ලියන්න ඕන පිළිවෙලට STW පිළිවෙලට අපි ලියමු. එහෙම නැත්නම් සත්‍යතා වගුවේ තිබ්බ පිළිවෙලට අපිට ලියන්නට වෙන්නේ සත්‍යතා වගුවේ තියෙන STW කියලා. ඉතින් STW පිළිවෙලටම අපි ලියාගමු. ඔය ලියන පිළිවෙලවල එහෙම වැදගත් වෙනවා අපිට වැඩ කරනකොට. ඉතින් මුලින්ම අපිට ගන්නට පුළුවන් මෙතන S bar එකක් ගන්න වෙනවා. NAND gates වලින් දැන් අදින්න කියන්නේ. එතකොට මෙතන අපිට ලැබෙනවා S bar. ඊළඟට S bar T සම්පූර්ණ බාර් එකක්. S bar එකයි T එකයි සම්පූර්ණ බාර් එකක් ගන්න ඕන ගුණ කරලා. ඉතින් අන්න තියෙනවා S bar dot T සම්පූර්ණ බාර් එක. ඊට පස්සේ W bar වෙනම ගන්නට ඕන. ඊපස්සේ ඔය දෙක ගුණ කරලා කක්ක දාගන්නට පුළුවන් W dot ඔන්න ඔය ආකාරයට. ඉතින් ඔන්න ඔහොම තමයි පළවෙනි එකේ පරිපතේ එන්නේ. මේ තියෙන්නේ using NAND gates only. එහෙනම් දැන් ඕගොල්ලන්ට මේක කරන්න වෙනවා using NOR gates only. එච්චරටත් උත්තර ලියන්න. NOR gates වලින් හදලා පෙන්නන්න බලන්න. මේ තියෙන NAND gates වලින් හදාගත්ත ආකාරය. ඉතින් NOR gates වලින් හදලා පෙන්නන්න බලන්න. ඒක හතරම රැවන්න උත්සාහ කරන්න. ගැටලු මොන හරි තියෙනවා නම් අහන්න. මේක හදලා එවන්න බලන්න. හරි එහෙනම් මේක බලමු. දැන් අපේ අවසාන ප්‍රශ්නෙට පිළිතුර H එකට උත්තරේ බලමු අපි. using NOR gates only.
මේකේදී දරුවනේ මුලින් මේ ප්‍රකාශන තමයි අපිට ගන්න පුළුවන් මේක ගන්නත් පුළුවන්. යන්න බලමු. මෙතනදී මේක මුලින්ම දරුවනේ අපි පරිවර්තනය කරගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් කන්වර්ට් කරගෙන ඉන්නට ඕන. මේක software නෙදීනේ POS එකකට කන්වර්ට් කරගෙන ඉන්න ඕන නැත්තම්. POS එකකට කන්වර්ට් කරගන්න පුළුවන් නේ. POS එකකට පරිවර්තනය කරගන්න පුළුවන්. POS එකට පරිවර්තනය කරගන්න ඇත්තටම ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මේක තියෙද්දි මෙන්න මේ විදිහට ගන්න. මේකට උත්තර දෙකක් එනවා. මම උත්තර දෙකක් පෙන්නන්නම්. no වලින් හදනවා නම් අපිට අනිවාර්යෙන් මේක POS එකක් කරගන්න වෙනවා. බලමු. W එක W බාර් කරගන්නවා. මෙන්න මේ එකතු කිරීම අපි ගුණ කිරීම බාරපත් කරනවා. S බාර් එක S මේ ගුණ කිරීම ධන වෙන්න ඕන. ඊළඟට T එක D බාර්. ඔය විදිහටනේ ඔක යන්නේ. ඔය ආකාරයෙන් ඔක යන්නේ. ඉතින් ඔන්න ඔහොම අරගෙන දැන් මේ තියෙන්නේ POS ප්‍රකාශනය. ඉතින් ඔහොම අරගෙන ඕකට අපිට පුළුවන් උඩින් ඩබල් බාර් එකක් දාලා ගන්නට. W bar මෙතනින් ද්වි ප්‍රතිලෝම න්‍යාය එහෙම නැත්නම් ඩබල් කම්ප්ලිමන්ට් ලෝ එක දාන්නට පුළුවන්. ඩබල් කම්ප්ලිමන්ට් ලෝ එක දාලා මෙතනින් ඒක වෙන් කරනවා අපි. එතකොට මෙතන W ඩබල් බාර් මෙතන ධන S ධන D බාර්. මෙතන බාර් එකක් එනවා ලොකු බාර් එක එන්නම තියෙනවා. දැන් මෙතන තව දෙයක් වෙනවා පුතේ W ඩබල් බාර් තියෙන එක අපිට පුළුවන් නැවතත් ද්වි ප්‍රතිලෝම න්‍යායයට තනි W එකක් බාරපත් කරන්නට. එතකොට මෙතන අවසාන උත්තරේනේ W ධන S ධන T බාර් ලොකු බාර්. මොන ආකාරයෙන් ඉතින් ඕක අපහැදිලි නම් කියන අපි ඕවලින් ගණන් ගොඩක් හැදුවා. මේ අවසානයේ දැන් කරන්නේ මම වෙන වෙනම ඔවා කියලා දීලා තියෙනවා. අන්තිමට මම මේ කියන්නේ දැන් ඔය ටික ඔක්කොම එකතු කරලා එකක් තනි උත්තරයකට ලියන ආකාරය කියලා. අපි මේ ඔක්කොම කරපු ගණන් එකක්වත් නොකරපු ගණන් නෙවෙයි. මොනාර අපහැදිලි තැනක් තියෙනවා නම් කමන්නේ කියන්න. දැන් අපිට මේ ක්‍රමයට අරගෙන අපිට උත්තරේ ගන්නට පුළුවන්. ඉතින් මෙතනදිත් STW කලින් විදිහටම උත්තරේ ගන්න WST කියලා ගන්න එපා. අර සත්‍යතාවගුයි ලියලා තියෙන ආකාරයට ගන්න STW. ඔයගොල්ලන් නැවතත් මේක රෙකෝඩින් එක බලන්න පුළුවන් අපහැදිලි නම් හරි ගැටලුවක් තියෙනවා. එතකොට මෙතනදී T බාර් එක ගන්නට ඕන. දැන් නෝදුවාර වලින් අඳින්න වෙන්නේ මෙතන අපිට ලැබෙනවා T බාර්. ඊළඟට S එකයි T බාර් එක එකතු කරලා නැවතත් බාර් එකක් ගන්නට ඕනේ. ඉතින් ඒකට අපිට පුළුවන් මොන ආකාරයෙන් ගන්න. එතකොට අපිට ලැබෙනවා S ධන නොම ලොකු බාර් එක. ඊට පස්සේ අවසානයේදී W එක අපිට ගන්නට පුළුවන්. ඔක්කොම නෝද්වාර වලින්. එතකොට අපිට මෙන්න මේ ප්‍රතිඵලය ලැබෙනවා. ඉතින් ద్వාර තුනකින් අපිට කරගන්නට පුළුවන් උත්තරේ බලමු. අතන උත්තරේ එක්කෙනෙක්වත් හරියට අරගෙන මේක හදාගන්න. මෙතන මොන හරි ගැටලු තියෙනවා නම් කියනවාද? අර ගොඩක් වෙලා තියෙන මෙච්චරයි මෙතන අර බාර් එක හලාගෙන තියෙනවා. ඒ බාර් එක යටට යනකොටත් තියෙන්න ඕන පුතේ. බාර් එක හැල්ලලා තියෙනවා. අන්න ඒක වගේ බාර් එහෙම හලාගන්න එපායි කියලා මම කිව්වේ මතකද? බාර් එක හැලුනොත් ලේඩ ගොඩක් එන්න පුළුවන්. මෙතන ඊට පස්සේ ඩබල් බාර් එක අයින් කරන්නත් ඕන. ඩබල් බාර් එකත් එක්ක උත්තරේ ලියන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ මේකේ නෝ එකේ උත්තරේ ගන්න එක ක්‍රමයක්.
මේකත් හරි. මෙතන ద్వාර 3කින් අපිට උත්තරේ ගන්නට පුළුවන්. මේ තියෙන එක ක්‍රමය. මේක ක්‍රම දෙකකට ගන්න පුළුවන්. මම නැවතත් කියනවා පුතේ මේක අපැහැදිලි නම් කියන්න මම තේරුම් කරලා දෙන්නම්. මට කියන්න බලන්න මේක ගත්ත විදිය පැහැදිලිද අපැහැදිලිද මොන හරි ප්‍රශ්නයක් තියෙනවද දරුවනේ? මේක ගත්ත විදිය පිළිබඳව මොන හරි ගැටලුවක් තියෙනවද ඔයගලන්ට? මේකේ උත්තරේ ගත්ත ආකාරය පිළිබඳව මොන හරි ගැටලුවක් තියෙනවද? නෑ ගැටලුවක් නෑ. හරි අනිත් ළමයින්ටත් ප්‍රශ්න නෑ නේද? හරි. මේ තියෙන එකක් මම මේක ගෲප් එකට දැම්මා. තව එක විදියක් තියෙනවා මේකට උත්තරේ ගන්නට පුතේ. මේක පොස් එකක් බාට පරිවර්තනය කරන්න නෙවෙයි. පොස් එකක් බාට පරිවර්තනය කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අර විදියට අනිත් පැත්ත හරවලා ගන්න එක. පොස් එකක් බාට පරිවර්තනය කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පුතේ මෙතනින් විකර්ණ න්‍යාය දාලා මේ පොදු මේ වරහන් ඉවත් කරන එක. විතර අතර වරහන් තියෙන්නේ. වරහන් ඉවත් කරන්න පුළුවන්. කොටිම කිව්වොත් මේක එකතු කරන්න පුළුවන් මේකත් එක්ක. එතකොට අපිට ලැබෙනවා W ධන S bar එතකොට මෙතන මෙහෙම ලැබෙනවා dot ඊට අපිට පුළුවන් W ධන T මොන විදිහට ගන්න. ඉතින් මේකත් පොස් එකක්. මේකත් පොස් එකක්. ඉතින් මේකටත් කලින් වගේම ඩබල් බාර් දාලා හැබැයි ගන්නට වෙනවා පුතේ පොස් එකක් විතරක් තිබ්බරමදී මෙතන ඩබල් බාර් දාලා අපිට ගන්න පුළුවන්. මෙන්න ඩබල් බාර් දාපුවාම මෙතනින් ඕක වෙන් වෙනවා. W ධන S bar මේ වෙන් වෙන බාර් එක මෙතනට එනවා. එතකොට මේ වෙන් වෙන බාර් එක මෙතනට එනවා. මෙතන එකතු කිරීම ධන වෙනවා. මෙතන සම්පූර්ණ ලොකු බාර් එකක් එනවා. ඉතින් අන්න පොස් එක ගන්න පුළුවන් තවත් ආකාරයක්. දැන් මේක හදන්න නම් දරුවනේ කලින්ට වඩා මෙතනට වඩා ద్వාර ප්‍රමාණයක් අර මෙතන ద్వාර 3යිනේ ගියේ. මෙතන ඊට වඩා ద్వාර ප්‍රමාණයක් යන්නට පුළුවන් බලමු. STW විදිහටම ගමු අපි. ඉතින් මෙතනදී S bar එක තියෙනවා. S bar ඊළඟ W එක S bar එක එකතු කරලා bar එක ගන්නට ඕන. W ධන S bar bar එක. ඊළඟ එක බලමු W එකයි T එකයි ඊළඟ තියෙන්නේ. T එකයි අපිට ලැබෙනවා W ධන T bar එතන තෝරන වරහන් දාන්න පුළුවන්. ඊපස්සේ ඔක එකතු කරලා බාර් එකක් ගන්නට ඕන බලමු. මොනවා විදියට එන්නේ. ඉතින් මෙතන ద్వාර 1 2 3 4ක් ගිහිල්ලා තියෙනවා. මෙතන ద్వාර 1 2 3ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට වඩා සුදුසුයි කියලා ගන්නට පුළුවන් මෙන්න මේ උත්තරේ. මේක තිබ්බයි කියලාත් වරදක් නැහැ. ඉතින් ඔයගලන්ට ලකුණක් වගේ අඩු වෙන්නට පුළුවන්. ඉතින් ওই උත්තර දෙකම අපිට ওই ආකාරයෙන් ගන්නට පුළුවන්. වඩා සුදුසු වෙන්නේ මෙන්න මේ පිළිතුර තියෙනවා. right? මොකද ద్వාර ගාන 3කින් අපිට හදා ගන්නට හැකියාවක් පවතින බැවින් හරියට සුළු කරලා ගියොත් ద్వාර ගාන අපිට 3කින් කරගන්නට පුළුවන්. වරද්ද ගත්තොත් ద్వාර ගාන වැඩි. ඉතින් ඔන්න ආකාරය තමයි තියෙන්නේ දරුවනේ. අන්න අපි සම්පූර්ණ ප්‍රශ්නකට වගේ උත්තර දුන්නා.
මොන ප්‍රශ්නකට උත්තර දීලා තියෙන්නේ දැන් ඊළඟ ප්‍රශ්නෙට උත්තර ලියන්න අවස්ථාවක් තියෙනවා. දැන් මම මේක ගෲප් එකට දාන්නම්. බලා ගන්න පුළුවන් ඔයගලන්ට මොන හරි ගැටලු තියෙනවා නම් කියන්නට ඕනේ. logic gate questions ටික බලමු. ඊළඟ එක අයිතර ඔයගොල්ලෝ ටියුට් එක ගන්න ඇති කියලා. එහෙනම් ඊළඟට තියෙන දෙවන ප්‍රශ්නය කරන්න try එකක් දෙමු. ආකෘති පත්‍රවල මම කියන්නම් ඔයගලන්ට. මෙන්න මේක කරන්න බලන්න. 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ කරන්නකෝ බලන්න. අපි 7 වෙනි ප්‍රශ්නේ කරමු. 6 වෙනි ප්‍රශ්නේ මුලින් කරන්න බලන්න. 6 වෙනි ප්‍රශ්නේ මොකද කලින් ප්‍රශ්නෙට සමානයි. 6 වෙනි ප්‍රශ්නේ කරමු. ආයන ප්‍රශ්නෙට උත්තර දෙන්න බලන්න දරුවනේ. ඒකත් කලින් ටිකම තමයි. ඉක්මන් කරන්න. right තාම එක ළමයි මේකට උත්තරයක් කියලා තියෙන්නේ. අපි බලමු මේකේ උත්තරේ කොහොමද දෙන්නේ කියලා. වෙලා ගියා වැඩි අතරම මේක ට්‍රුත් ටේබල් එකට අක්කලා හදන කියාවක් තියෙන්න ඕන පුතේ. බලමු. right. තාම මේක උත්තරයක් කියලා තියෙනවා.
හරි එහෙනම් බලමු. දැන් මුකුත් කරන්න යන්න එපා. මුලින්ම ට්‍රූත් ටේබල් එක පරීක්ෂා කරලා බලමු දරුවනේ. මතක තියාගන්න ලබන සතියේ ඉඳලා අපි ෆිසිකල් ක්ලාසස් ආරම්භ කරනවා කියන එක. ඒකට ඉතින් මට ළඟට ඇවිල්ලා පොත් එහෙම බලන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ කරන ආකාරය. දැන් මෙතන සත්‍යතාව ට්‍රූත් ටේබල් එක එනකොට දරුවනේ දන්නවනේ ගන්න ආකාරය. ඉතින් අපිට ගන්නට පුළුවන් R T and C. මෙතන අපිට මේකේ ප්‍රශ්නේ දීලා තියෙනවා x කියලා. ඒකට z කියලා ගන්න එපා. ප්‍රශ්නේ දීලා තියෙන පිළිතුර ගන්න. ප්‍රශ්නේ දීලා තියෙන x කියලා නම් අපි මෙතන x කියලා ගන්නට ඕන. අපේ ෆයිනල් අවුට්පුට් එක. right. ඒකත් ඔළුවේ තියාගන්න ඕන. හරි මෙතන නම් බලමු පළවෙනි එක මම කලින් වගේ මෙතන ටිකක් කියලා තියාගන්න. chemical reaction rate එක. chemical reaction rate එක බලන්න පුතේ. මෙතන chemical reaction rate එක less than 40 molecules per second. less than 40 molecules per second. එතකොට reaction rate එක කියන්නේ less than 40 molecules per second කියන්නේ R බිඳුව එනවා. ඉතින් මම ඔයගොල්ලන්ට කියවනේ R වලගේ බිඳුව කියලා આવොත් මේක මෙතන මුලින් බලන්න. මේ තියෙන්නේ stop එකක් නේද? මෙතන මේ අතරමැද්දෙන් and එක තියෙනවා. ඒ කියන්නේ පුතේ මේක stop එකක්. එතකොට R වලගේ බිඳුව කියලා එනවනම් අපි එතනට දාන්න වෙනවා R bar එක. එතකොට මුලින්ම අපිට හොයාගන්න වෙනවා R bar එක. ඒක බලමු. හරි එතකොට මෙතනදී 1 2 3 4 R bar එක හොයාගත්තා. ඊළඟට හොයාගන්න තියෙන එක බලමු. ඊළඟට හොයාගන්න ඕන දරුවනේ concentration of chemicals. concentration of chemicals කියන්නේ C 4 molecules greater than 4 molecules greater than 4 molecules කියන්නේ එකයි. ඒතකොට ඒක මුකුත් කරන්න දෙයක් නැහැ. මෙතන and add කියන්නේ dot එක ගුණ කිරීම එක කියලා දුන්නා නේද? ඊළඟ temperature greater than 115 celsius. ඒකට temperature එක T 115 කියන්නේ බිඳුව ඇවිල්ලා තියෙන. ඒතකොට මෙතන T bar එකක් දාන්නට වෙනවා. ඉතින් ඊළඟට අපි මුලින්ම හදා ගන්න ඕන T bar එක. T bar එක ඉන්නේ 1 2 බිඳුව 2. මොන ආකාරයට එන්නේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟ එක බලමු. chemical reaction rate. chemical reaction rate එක R greater than 40 molecules per second කියන්නේ 1 කියන පුත් කරන්න ඕනේ and එක dot එක process temperature greater than 115 celsius. එතකොට ඒකට තියෙනවා T bar එක. T bar එක දැන්ටම හොයාගෙන තියෙන්නේ. එතකොට R dot T bar තමයි ගන්න වෙන්නේ අපිට. ඔව්. ඔකටම කලින් මෙතන T bar එක හොයාගත්තට C dot T bar අපි හැදුවේ නැහැ. ඒක හදාගෙන ඉමු. C dot T bar
එතකොට c.t bar කියන්නේ දරුවනේ මේ දෙක තමයි ගන්න ඕන. මෙතන බිඳුවයි 1යි බිඳුවයි 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 1යි බිඳුවයි කරගෙන පැහැදිලිනේ. ඊළඟ එක බලමු. එතන r.t bar එක එකත් බලමු අපි. r එකයි t bar එක. එතකොට මේ ගුණ කරපුවම මෙතන බිඳුව බිඳුවේ 4ක් එනවා. මොන ආකාරයෙන් යන්නේ. දැන් අපි අන්තිම එකට ඇවිල්ලා තියෙන්නේ. අන්තිම එකේදී අපිට ගන්න පුළුවන් x. ඒකට අපිට පුළුවන් දැන් මෙතනදී o එකනේ තියෙන්නේ. එතකොට r c.t bar r.t bar එකතු කරන්නයි තියෙන්නේ. එකතු කරන්නයි තියෙන්නේ බලමු. මෙතන r bar එකයි මේ දෙක එකතු කරන්න තියෙන්නේ. දැන් මොකද o එක තියෙන හින්දා. අයි මෙතන x කියලා දැන් මේ z දාන්න නැතුව මෙතන මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඒකට මෙතන එකතු කරන්න තියෙන්නේ මෙතන 1යි 1 4ක් එනවා. මෙතනත් 1 2යි මෙතන බිඳුව 2. ඉතින් ඔන්න ආකාර තමයි අවසාන පිළිතුර ලැබෙන්නේ අපිට. අන්න අවසාන පිළිතුර මේ තියෙන truth table එක. දැන් මෙතනින් දරුවනේ ඔයගලන්ට POS ප්‍රකාශනයයි SOP ප්‍රකාශනය ගන්නට ඕන. අරගෙන මුලින්ම මේක K-map එකකට දාලා මට සුළු කරලා එවන්න බලන්න. POS එකයි SOP එකයි වෙන වෙනම අරගෙන K-map එකකට දාලා සුළු කරලා එවන්න බලන්න. මම හිතනවා මෙතනට නිකන් පැහැදිලි ඇති කියලා පුතේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. ඔය ක්‍රමයක් කියලා තියෙනවා. නියමානු උත්තරය හරි. POS එකයි SOP එකයි දෙකම හරි. එහෙනම් K-map වලින් සුළු කරන්න ඊළඟට. POS එකයි SOP එකයි හරි K-map වලින් සුළු කරන්න. මම ගැටලු මොනවද තියෙනවද? නම් මේකේ SOP POS එක බලමු. SOP එක. SOP එක සඳහා SOP එක තමයි මේකේ දිගම ප්‍රකාශනය වෙන්නේ. අපි බලන්න ඕන පුතේ. දැන් අනික ඒවා අපිට වැඩක් නැහැ අත්‍තරම. මේ ටික වැඩක් නැහැ. අපි බලන්නේ SOP මේ ප්‍රකාශන හදාගන්න මෙන්න මේ තනයි මේකයි විතරයි. මෙතනත් අපිට වැදගත් වෙන්නේ මේ RTC කියන කොටස් ටික විතරයි. මේක වැදගත් වෙන්නේ මොන කොටසද? ඒ කියන්නේ මොන ප්‍රකාශන වර්ගයේද ගන්න ඕනේ කියන එක තමයි මෙතනදී යන්නේ. SOP එකට අපි බලන්න ඕන ප්‍රතිදානයන් එහෙම නැත්නම් මේ පේලි එක වෙච්ච ඒවා ටික පමණයි අපි SOP එකේදී බලන්නට ඕන. POS එකේ තමයි අනිත් ටික බලන්නේ. මේ බලමු SOP එකේදී කොහොමද ඒ ටික එන්නේ කියලා. ඒකෙත් මේ කොටස් ටික විතරයි බලන්න ඕනේ. එතකොට r.t.c කියලා ගන්නට පුළුවන්. r වලගේ බිඳුවයි නේද? බිඳුව කියලා આવත් මොකද්ද කරන්න වෙන්නේ පුතේ? අපිට ඒකට බාර් එකක් දාගන්නට වෙනවා. එතකොට මෙතන r bar කියලා අපිට දාන්න වෙනවා. ඊළඟට t වල අගයත් බිඳුවයි. ඉතින් t වලටත් අපිට මෙතන බාර් එකක් දාගන්න වෙනවා. එතකොට t bar කියලා අපිට දාන්න වෙනවා. t bar එකක් දාන්න වෙනවා.
ඊළඟට c වලගේත් බිඳුවයි c වලටත් අපිට බාර් එකක් දාන්න වෙනවා c බාර්. මේ ආකාරයට. පැහැදිලිනේ? මොනාරි ගැටලු තියෙනවා නම් කියන්න. ඒකට පළවෙනි එක මේ ආකාරයෙන් තියෙන්නේ. පළවෙනි පෙළියගේ මේක shop එක. මොන විදිහට ඉන්නේ මෙතන අපිට ගන්න පුළුවන් x සමානයි කියලා. x නේ අපේ ප්‍රතිදානය වෙන්නේ. right ඊළඟ එක බලමු එහෙනම්. ඊළඟ පුතේ r වලගේ බිඳුවයි t වලගේ බිඳුවයි. එතකොට r එකට බාර් එකක් වෙනවා t එකට බාර් එකක් වෙනවා. c වලගේ එකයි. එක කියලා આવොත් බාර් එකක් දැමීමට අවශ්‍ය වන්නේ නැත. දෙවෙනි එක r bar t bar c මෙතන දාන ලකුණු දාලා තමයි ඊළඟ එක ලියන්නට වෙන්නේ. තව එකක් තියෙනවා නේද? ඒකත් අපි බලමු. මෙතන r වලගේ බිඳුවයි t වලගේ එකයි c වලගේ බිඳුව. එතකොට t වලට බාර් එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. r bar t c bar උත්තරේ එන්නේ. අපි දාන්න නොම තියෙන්නේ. ඊළඟ එක බලමු. ඊළඟ තියෙනවා r වලට බාර් එකක් තියෙනවා t වලට නැහැ c වලට නැහැ. t වලටයි c වලටයි නැහැ. ඒකට මේ ආකාරයෙන් දාන්න නොමෙන්. ඊළඟ එක බලමු. r වලට එකයි. එතකොට r වලට බාර් එකක් දාන්නේ නැහැ. t වලටයි c වලටයි බාර් එකක් එනවා. එක කියලා આવත් බාර් දාන්නේ නැහැ. බිඳුව කියලා આવත් බාර් දාන්න. ඔය ආකාරයෙන් ඔක වැඩ කරා. එතකොට දාන්න නොමෙන්. ඊළඟ එක බලමු. r වලට එකයි t වලට බිඳුවයි c වලට බිඳුවයි. එතකොට r වලට t වලට බිඳුව ඇවිල්ලා තියෙන්නේ. t වලට විතරක් බාර් එක දානවා. අනික ඒවාට බාර් දාන්නේ. කොහොමයි? අන්න අපේ පළවෙනි එකේ උත්තරේ අපි ගත්තා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔය තියෙන්නේ shop ප්‍රකාශනය. ඉතින් shop එක තරමක් දීර්ඝ ප්‍රකාශන මේක ඇරියට. ඊළඟට අපිට ගන්නට පුළුවන් පුතේ post ප්‍රකාශන. අපි ඊළඟට බලමු post එක. post එකත් කොහොමද දෙන්නේ කියලා බලමු. දැන් ඒකත් x සමානයි කියලා තමයි දාන්නට වෙන්නේ. post එක නම් ලේසි. ඒක කුඩා ප්‍රකාශනයක් තියෙන්නේ. post එකට ගන්න ඕන පුතේ ප්‍රතිදානයේ බිඳුව සහිත පෙළිය. ඒක අපි ගන්නේ RTC එහෙමම ගන්නවා. නමුත් මෙතන පොඩි වෙනසක් එන්නට ඕනේ. අවශ්‍යම දෙයක් ඒ තමයි වරහන්. වරහන් අනිවාර්යම දෙයක්. ඊළඟ එක තමයි මෙතනදී ගුණ කිරීම ඩොට් එක වෙනකොට එකතු කිරීම එන්නේ. බලමු බිඳුව. r වලට එක දැන් එක කියලා આવොත් post එකේදී බාර් එක දානවා. බිඳුව කියලා આવොත් බාර් එක දාන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. පටලැවෙනවා තමයි. ඉතින් ඒක තමයි මේ ගණන් කර කර ප්‍රැක්ටිස් කරන්න ඕන පුතේ. මේකෙදි තුනටම බාර් එක දාන්නට වෙනවා. ඇයි තුනම එක ඒවා තියෙන්නේ. ඒකට post එකේදී මේ ආකාරයෙන් යන්නේ. dot ඉතින් ඔන්න ඔය ආකාරයෙන් අපිට ඔය ප්‍රකාශන වර්ග දෙක හදා ගන්නට පුළුවන්. මම හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා. ප්‍රශ්න නෙමෙයි වෙන්න ඕනයි කියලා මම හිතනවා. ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්නට පුළුවන්. ඉතින් ඊටු ටික ඔයගොල්ලෝ homework එකකට කරන්න ඕන පුතේ මොනවද? අර කලින් කරපු ටිකම තමයි. මේක K-map වලින් සුළු කරන්නට ඕන. ඊට පස්සේ බූලිය නීති පාවිච්චි කරලා සුළු කරන්නට ඕන. NAND එකකින් උයි NOR එකකින් උයි පරිපත හදාන්නට ඕනේ. එහෙනම් ගෙදර වැඩට කරගෙන එන්නට අවශ්‍ය පුතේ ඊටු ටික ලබන සතියේ වෙනකොට අපි ලබන සතියේ
ෆිසිකල් පන්තියම නැත්නම් PGR එකේ හම් වෙන්නේ homework ඉහත ප්‍රකාශන ටික අපේ මේ K-map එකක් අවශ්‍යයි. ඒක ප්‍රකාශන K-map වලින් සුළු කරන්න ඕන. ඊළඟට rules පාවිච්චි කරලා සුළු කරන්නට ඕන. ඊළඟට NAND වලින් උයි NOR වලින් උයි පරිපතන් දෙන්නට ඕන. එහෙනම් ඔය ටික කරලා මට මේ ගෙදරට ගේන්න ලබන ඉරිදා අපි එහෙනම් අදට සමුගනිමු දරුවෝ. ඔව් දැන් මට එක ළමෙක් කියවලා තියෙනවා. අපි ඒක ලබන සතිය බලමු පුතේ. ලබන සතිය ඔබ ගේන්න. අපි එහෙනම් අදට සමුගනිමු. ඔබ සම්පූර්ණ දවසක් ආයුබෝවන්. යන්න පුළුවන් දරුවෝ. මේක මොනාරි ගැටලුවක් තියෙනවා ලියා ගන්න.